සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දහම් සංදේශය පොසොම් සදහම් දේශනාව සඳහා අද උතුම් දායකත්වය දරන්නේ බදුල්ල විනීතගම මිතිලාහි පදිංචි පින්වත් අමරලතා ලියනගේ මහත්මිය, මොනරාගල පදිංචි චන්ද්‍රලතා ලියනගේ මහත්මිය, බදුල්ල දෙකේ කණුවේ පදිංචි හේමලතා ලියනගේ මෙනවිය සහ මාලිනී ලියනගේ මහත්මිය, කොළඹ පිළියන්දල පදිංචි නාලිනී ලියනගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් ඇතුළු පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස තමයි අද දහම් සංදේශයේ පොසොන් දහම් දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය උතුම් පින රැස් කර ගන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ දන්නවා පොසොන් පොහොය කියලා අපි සිහි කරද්දී මතක් වෙද්දී පොසොන් පොහොයට අපිට මතක් වෙන්නේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් තමයි අපට මේ සදහම් දායාදය ලක්වැසියන්ට ලැබුණේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට කියා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ පිරිසිදු සී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? සංසාර දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාව, වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේගේ මුවින් පිට වුණු ඒ ධර්මයේ ඇසූ ඒ කාලේ දඹදිව ඉන්දියාවේ හිටපු අය ඒ ධර්මයේ ශ්‍රවණය කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුක් නිමා කළා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා පිරිනුවන් පෑමෙන් වසර 236ක් ගිය තැන පොසොන් පොහෝ දවසකයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා කියා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සිංහලෙන් හෙළ භාෂාවෙන් කියා දුන්නා. ලංකාවේ හිටපු අය ධර්මය අහලා ධර්මයට අහුම්කන් දීගෙන ඉන්නකොට මාර්ගඵල ලැබුවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන උතුම් මාර්ගඵලයන් වලට පත් වුණා. ඒ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල වලින් කරන්නේ අපිව සසර දුකෙන් නිදහස් කරනවා. මේ අපිට දැන් හොඳට තේරෙනවා මේ ජීවිතවලට මේ මනුස්ස ලෝකේ අපි ඉපදිලා විඳින දුක. දැන් අපි ගත්තොත් මේ වර්තමානයේ ලෝකෙම බැටකන පීඩාවට පත් වෙච්ච එකක් තියෙනවනේ. කොරෝනා.
වෛරසය. ලක්ෂ 40කටත් වඩා මැරිලා මං හිතන්නේ මේ වෙනකොට කෝටි ගාණක් රෝගී වෙලා ස්පිරිතාලවල ICU වල දුක් විඳිනවා. එතකොට මේ කොරෝනා රෝගේ කොයි දවසේ කොයි විදිහට ඉවර වෙයිද? කොපමණ මිනිස්සු මරලා දාලා මේක ඉවර වෙයිද අපි දන්නේ නැහැ. ඉතින් මේ පේනවා මේ උපන් සත්වයාට විඳින තියෙන දුක. ටික කාලයක් ඉන්නවා පොඩි කලයි මොනවා හරි ලෝකෙට ඇවිල්ලා දුක් පීඩා ඇවිල්ලා මිනිසුන්ට දුකසේ වාසය කරන්නම ලෝකෙ හැදෙනවා. ඒක තමයි බුදුරජාණන් වදාළේ උපන් සත්වයාට තියෙන්නේ ජරා මරණ දුක විතරයි කියලා. උපන් සත්වයා අපි වෙන දේවල් වලින් සතුටු වෙන්න බැලුවට උපන් සත්‍යයට තියෙන්නේ මොකද්ද? ජරාවටපත් වීමත් මරණයටපත් වීමත් කියන දුක. උපන් සත්‍යයා ජරා මරණ දුකෙන් ගැලවිලා ජීවිතය ගත කරනවා නොවේ. ඒ නිසා බුදුරජාණන් වදාලා මේ සසර දුකින් නිදහස් වෙන්න කියලා. අන්නේ උතුම් ධර්මයේ අපිට දායාද කළේ අපගේ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට බුද්ධ දේශනා කළා. මම දැන් ඔබට කියා දෙන්න හදන දේශනාවත් බුදුරජාණන් වහන්සේගේ මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. මේ දේශනාව ශ්‍රවණය කරනකොට අහන් හිටපු අය මාර්ගඵල ලැබුවා. ජීවිතය අවබෝධ කළා මෙතන තියෙන්නේ දුකේ පැවැත්මක්. මේ දුක හේතුවක් නිසා හටගන්නේ කියලා අවබෝධ කළා. මේ දුක නැති වෙනවා කියලා අවබෝධ කළා. මේ දුක නැතිවන මාර්ගය සීල සමාධි ප්‍රඥාවෙන් හැදුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී මේ ධර්මයේ අවබෝධ කරගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවරදී. අපි මේ දේශනාව ඉගෙන ගමු. ඒ දේශනාවේ මෙහෙම තමයි බුදුරජාණන් දේශනා කළේ. මිහිඳු මහරහතන් වහන්සේත් මේ දේශනාව හෙළ භාෂාවෙන් දේශනා කළා. කොහොමද? යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ සබ්බේතේ පංච උපාදාන කන්දේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්‍යතරං. කොහොමද කියන්නේ? මහණෙනි, යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ නොඑක ආකාරයෙන් පෙරගත කළ ජීවිත සිහි කරනවා නම්, පෙරගත කළ ජීවිත සිහි කරනවා නම් යම් ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි පුබ්බේ නිවාස ඥාණයෙන් හරි සිහි කරනවා නම් බුදුරජාණන් වදාලා සිහි කරන්නේ එයා පෙරගත කළ ජීවිත සිහි කරද්දී සිහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. දැන් අපි සිහි කරන්නේ මම හිටියා, මම මීට ආත්ම ගිය ආත්මෙ මෙහෙම හිටියා, ඊට උඩින් ආත්මෙ හිටියා කියලා සිහි කරන්නේ. මම කියන එකක් ගාවගෙන අපි සිහි කරන්නේ. මෙතන බුදුරජාණන් වදාලා මෙයා සිහි කරන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්මයි සිහි කරන්නේ. අතීතයේ අරඹයා යමෙක් සිහි කරනවා නම්. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් කිහිපයක්. අතීතය සිහි කරන තියෙන එක පංච උපාදානස්කන්ධයක්, පංච උපාදානස්කන්ධයෙන් කිහිපයක්. ඊළඟ බුදුරජාණන්සේක විස්තර කරන කොහොමද අතීතයේ සිහි කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු සිහි කරන්නේ? ඒව රූපෝ අහෝසින් අතීත මද්දානන්ති. මොකද්ද? පෙරගත කළ ජීවිත සිහි කරන්නේ මෙන්න මේ විදිහේ රූපයක් මට තිබුණා. අතීතේ මේ වගේ රූපයක් තිබුණා. ඉතිවාහි භික්කවේ අනුස්සරමානෝ රූපංචේව අනුස්සරಂತಿ. අතීතයේ සිහි කරන්නේ රූපයක් මේ වගේ මට මෙවැනි රූපයක් තිබ්බා. ඒ කියන්නේ සතර මහා ධාතුන් හටගත් රූපයක්. පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් අපි ග්‍රහණය වෙලා තියෙන්නේ මගේ කියලා. නමුත් අතීතය කියලා දැන් නැති වෙලා ගිහින් තියෙන්නේ මොකද්ද? සතර මහා ධාතුන් හටගත් රූපයක්. එවං වේදනෝ
වේදනෝ අහෝසින් අතීත මද්දානන්ති අතීතයේ සිහි කරන සිහිකරන විඳීමක්. දුකක් සැපක් උපේක්ෂාවක් කියන විඳීමක්. ඉතිවා භික්කවේ අනුස්සර මානෝ වේදනං චේව අනුසන්ති. සිහි කරනවා නම් සිහි කරන්න තියෙන්නේ සිහි කළොත් සිහි කරන්නේ අතීතය කියලා විඳීමක්. ඒවන් සංඤී අහෝසින් අතීත මද්දානන්ති ඉතිවා භික්කවේ අනුස්සර මානෝ සංඤං ඒව අනුස්සරන්ති. අතීත කාලයේ සිහි කළොත් සිහි කරන්න තියෙන්නේ හඳුනා ගැනීමක් සංඥාවක්. ඊළඟට දේශනා කළා මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් දේශනා කරපු එක මිහිඳු මහරහතන් ශ්‍රී ලංකාවේ දේශනා කළා. ඒවන් සංඛාරෝ අහෝසි අතීත මද්දානන්ති ඉතිවා භික්කවේ අනුස්සර මානෝ සංඛාරේ ඒව අනුස්සරන්ති. අතීතයේ සිහි කළොත් සිහි කරන සංස්කාරයක්. සංස්කාර කියලා කියන්නේ සංස්කාරයක් තමයි අතීතයේ මෙනෙහි කළොත් මෙනෙහි කරන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළා ඒවං විඥානෝ අහෝසින් අතීත මද්දානන්ති ඉතිවාහි භික්කවේ අනුස්සර මානෝ විඥානමේව අනුස්සරන්ති. අතීතය කියලා සිහි කළොත් සිහි කරන්න තියෙන්නේ කොහොමද? විඥානය. නුවණින් විමසන කෙනෙක් ඒ විදිහට තමයි හිතන්නේ. අපි සිහි කරන්නේ ආත්මයක් තියෙනවා මගේ කියලා දෙයක් තියෙනවා කියන කතාවේ මම ගිය ආත්මෙ හිටියා ඊට උඩින් ආත්මෙ හිටියා ආත්ම 100කට කලින් හිටියා අපි එහෙමනේ කියන්නේ. ඒක අවබෝධයෙන් යුක්තව සිතන එක නෙමෙයි. ජීවිත අවබෝධයෙන් කල්පනා කරන තියෙන්නේ ශ්‍රාවකට හරි ශ්‍රමණේකට හරි බ්‍රාහ්මණයෙකුට හරි මොකද්ද? අතීතය කියලා සිහි කරන රූපයක් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක්. එතන බුදුරජාණන්සේ ඉස්සර කරනවා කිංච බික්කවේ රූපං වදේත. මහණෙනි මේකට රූපය කියන්නේ මොකක් නිසාද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපයට රූපය කියලා නමක් පවත්වන්නේ ඇයි? රූපය කියන්නේ කුමක් නිසාද? රූපං වදේත. රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. මහණෙනි නැසී වෙනසී කැඩී බිඳී යන අරුතින් තමයි රූපය කියන්නේ. කේන රුප්පති මේ රූපය කැඩී බිඳී යන්නේ කුමකින්ද? සීතේන සීතලෙන් මේ රූපය වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා. උන්නේන රස්නෙන් මේ රූපය වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. jigacchාය බඩකින්න නිසා මේ රූපය කැඩී බිඳින් නැසී වෙනසිය. කෑම නොකෑවොත් රූපය ඉවරයි. පිපාසාය පිපාසය නිසා මේ රූපය කැඩී බිඳී නැසී වෙනසී යනවා. ඊළඟට දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සේන රුප්පති. ඒ කියන්නේ මැස්සන්ගෙන් වාතයෙන් සර්පයන්ගෙන් මේ රූපය නැසී වෙනසී යන. දැන් විසගෝර සර්පෙක් කෑවොත් අපි මේ පාවිච්චි කරන රූපෙට මොකද වෙන්නේ? මේක කැඩී බිඳී විනාශ වෙලා යනවා. ඒ නිසා කැඩී බිඳී යන නිසා නැසී වෙනසී යන නිසා තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයට රූපය කියලා නමක් විවහාර කරන්නේ. එතන රූපය කියලා කියන්නේ මොකක් නිසාද? නැසී වෙනසී යන නිසා. මේ අපේ රූපේ නැසී වෙනසී යනවා. මේ රූපේ ලෙඩ දුකින් සීතලෙන් රස්නෙන් බඩකින්නෙන් පිපාසයෙන් සතුන් සර්පයන්ගෙන් වෙන මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වෙන දේවල් මේ රූපේ විනාශ වෙලා යනවා. ඒක තමයි රූපේ ස්වභාවය. නමුත් අපි මේ රූපෙට බැඳලා ඉන්නවා. මේ රූපය මගේ මම මගේ ආත්මය. මේ රූපයෙන් තමයි අපි සතුටු වෙන්නේ. ඒ නිසා අපිට එකපාරට මේක හිතට යන්නේ නැහැ. ඇයි ඒ? අපි රූපයෙන් තමයි රූපය අල්ලගෙන ඉන්නේ මගේ මම මගේ ආත්මය වශයෙන්. නමුත් රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඊළඟට නැසී වෙනසී යන කැඩී බිඳී යන දෙයක් තමයි රූපය. ඒතර මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ රූපය කැඩී බිඳී යන නිසා තමයි රූපය කියන නමක් මෙයට විවහාර කරන්නේ. ඊළඟට මහණේ කිංච බික්කවේ වේදනං වදේත. මහණේ ඇයි මේකට වේදනාව කියන්නේ? වේද්‍යතිතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. මහණෙනි විඳිනවා කියන අදහසින් තමයි වේදනාව කියන්නේ.
දැන් අපිට වේදනාව හට ගන්නවනේ. ඇස ඔස්සේ වේදනාව හට ගන්නවා, කන ඔස්සේ වේදනාව හට ගන්නවා, නාසය ඔස්සේ වේදනාව හට ගන්නවා, දිව ඔස්සේ වේදනාව හට ගන්නවා, ශරීරය ඔස්සේ වේදනාව හට ගන්නවා, මනස ඔස්සේ වේදනාව හට ගන්නවා. ඇයි මහන්නේ මේකට වේදනාව කියන්නේ? විඳිනවා කියන අර්ථයෙන් කියනවා වේදනාව කියලා කියන්නේ විඳීම කියන්නේ. කිංච වේදියති මොනවද විඳින්නේ? සුඛම්පි වේදියති සැප විඳීමත් විඳී. හැබැයි සැප විඳීම අනිත්‍යයි. ඊළඟට දුක්ඛම්පි වේදියති දුකත් විඳී. අපි සැපත් විඳිනවා දුකත් හට ගන්නවා අපිට. අදුක්ඛම සුඛම්පි වේදියති දුක් සැප රහිත බවත් විඳිනවා. දුකත් නැති සැපත් නැති බවකුත් විඳිනවා. ඒතර වේදනා විඳින් තුනයි. සැප විඳිනවා, දුක විඳිනවා, දුක් සැප රහිත බව විඳිනවා. එහෙනම් මේ විඳීම් තුන තමයි අපිට හටගන්නේ. ඇස කන නාසය දිව කය මනස ඔස්සේ සැප විඳිනවා, දුක විඳිනවා, දුක් සැප රහිත බව විඳිනවා. දුකත් ප්‍රකට නෑ ඊතර, සැපේකුත් ප්‍රකට නෑ. දුක් සැප රහිත භාවයේ තොර විඳීමකුත් විඳිනවා. අපි නිතර ප්‍රතිචාර දක්වන්නේ සැප විඳීමට හෝ දුක් විඳීමට. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙනම් විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කළා කිංච බික්කවේ සංඥාවදේත හඳුනා ගන්නවා කියන්නේ කුමන අදහසින්ද? සංඥාව කියන්නේ කුමකින්ද? සංජානාතීතිකෝ බික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. ඒක බුදුරජාණන් විස්තර කරනවා. කිංච සංජානාති කුමක්ද හඳුනාගන්නේ? නීලම්පි සංජානාති නිල් පාට හඳුනා ගන්නවා. පීතකම්පි සංජානාති ලෝහිතකම්පි සංජානාති ඕදාතම්පි සංජානාති සංජානාති ඒ කියන්නේ පාට නිල් පාට දම් පාට රතු පාට සුදු පාට හඳුනා ගන්නවා. මේවා සුදු, මේවා රතු, මේවා නිල්, මේවා දම් පාට හඳුනා ගන්නවා කියන අදහසින් සංජානාති කියනවා. ඒතර හඳුනා ගැනීම කියන එක තේරුම් ගන්න තමයි බුදුරජාණන් කියන්නේ පාට වර්ග සංඥාව. ඒ කියන්නේ මේ මොකද්ද බුදුරජාණන් අපිට උගන්වන්නේ? මේ ජීවිතය නැමැති ජීවිතය තමයි මේ පංච උපාදානස්කන්ධය කියලා විස්තර කරන්නේ. අපි මේ මගේ කියලා අල්ලගෙන ඉන්න, මම කියලා බැඳිලා ඉන්න, මගේ ආත්මය කියලා පවත්වන්න හදන, Tamanට ඕන විදිහට පවත්වන්න හදන ජීවිතය ගැන තමයි බුදුරජාණන් මේ බෙදා දක්වලා කියන්නේ. මේ ජීවිතේ මේ විදිහට බෙදා බැලුවොත් තමයි කෙනෙකුට තේරෙන්නේ මෙතන තියෙන්නේ අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්ත ඵලයක් කියලා. අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගත්ත ඵලයක් කියලා තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අපි දුක් විඳින්නේ නිත්‍ය දෙයකට බැඳිලාද අනිත්‍ය දෙයකට බැඳිලාද? අපි දුක් විඳින්නේ අනිත්‍ය වූ දෙයකට බැඳිලා. අපේ ජීවිතේට අයත් කිසිම තැනක කිසිම දෙයක් චූටි හෝ කුඩා හෝ දෙයක් වෙනස් නොවෙනවා නම් අපිට කිසිම කායික දුකක් හටගන්නේ නැහැ. මානසික දුකක් හටගන්නේ නැහැ. එහෙනම් අපිට මේ දුක කායික දුක් වේවා මානසික දුක් වේවා හටගන්නේ මොකක් නිසාද? අනිත්‍ය වූ ජීවිතයකට හේතුන්ගෙන් හටගත්ත ජීවිතයකට මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා බැඳිලා සිටින නිසා. එතන බුදුරජාණන් මොකද කරන්නේ? මෙතන අනිත්‍ය වූ වෙනස් වෙන තමාට අයත් නැති හේතුන්ගෙන් හටගත්ත ඵලයක් තියෙනවා කියලා අවබෝධ කරන්න තමයි මේ විස්තර කරලා දෙන්නේ. මෙතන තියෙන්නේ රූපේ පැවැත්මක්, මෙතන තියෙන්නේ විඳීමක පැවැත්මක්, මෙතන තියෙන්නේ සංඥාවක පැවැත්මක්. මේවට දැන් රූපේ කියන්නේ මොකක් නිසාද? කැඩී බිඳී යන නිසා. දැන් අපේ රූපේ කැඩී බිඳී නැසී වෙනසී යනවා. වේදනාව කියන්නේ විඳින නිසා වේදනාව කියලා නම පාවිච්චි කරනවා. සංඥාව කියන්නේ හඳුනා ගන්න නිසා. ඒතර මේක මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරද්දී මේ දේශනාව අවසානයේ ලංකාවේ හිටපු සිංහල වැසියන් මාර්ගඵල අවබෝධ කළා. මේ ගිහි ගෙවල් වල වාසය කරපු අය අමුදරුව පෝෂණය කරමින් රැකී ආරක්ෂා කරමින් හිටපු ගිහි ගෙවල් වලට බැඳලා හිටපු අය මේ ධර්මයේ කියද්දී මොකද කළේ? අවබෝධ කළා සත්‍යක්මයි. අපි මේ මුලාවට පත් වෙලා තමයි බැඳි දුක් විඳින්නේ කියලා අවබෝධ කරගත්තා. මාර්ගඵල ලැබුවා. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා සතියක් විතර වැඩම කළ සතියක් වගේ යද්දී
මේ ගොඩාක් 8000 ගානක් 8500ක් වගේ ප්‍රමාණය මාර්ගඵල ලැබලා තියෙනවා සතියක් ඇතුළත. ඒ නිසා මේ බුදුරජාණන්සේ ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට දේශනා කරනකොට සිංහල ජනතාව ඒක අවබෝධ කරගත්තා. අපි පවා මේ ධර්මයේ මෙනෙහි කරද්දි අපේ ශ්‍රද්ධාදී ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම මෝරද්දි මේ ධර්මය අපිට තේරෙනවා. මේ ධර්මයේ තේරෙද්දී අපි දුක් විඳින කුමක් නිසාද කියලා අප තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. ඔබට පේන්නේ නැති මේ ලෝක දිහා බලද්දි මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. මිනිස්සු ඔබ බලන්න කොරෝනා රෝගය හැදිච්ච අය කොච්චර දුකකට පත් වෙලාද ඉන්නේ කියලා. හැදුණු අය කොච්චර විඳවනවද? හැදිච්ච කී දෙනෙක් මැරලා ගියාද? මේ උපන් සත්‍යයට පත් වෙන තියෙන දුක. ඒ නිසා තමයි බුදුරජාණන් වදාළේ යම් තැනක උපන්නාද මේ ඇස කන නාසය දිවකය මනස උපන්නා දුක උපන්නේ කියලා දේශනා කළා. ඉතින් ඒ දුක තේරුම් ගන්න තමයි බුදුරජාණන්සේ මේ දේශනා කරන්නේ. මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. අපි අතීතයේ සිහි කළොත් අපිට සිහි කරන් තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හේතුකින් හටගත්ත පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධයට තමයි අපි මේ බැඳිලා දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේලා ගුරු උපදේශ නැතුව මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ කියලා අවබෝධ කරගෙන තණ්හාව ප්‍රහාණය කළා අවිද්‍යාව ප්‍රහාණය කළා නිකලස් වෙලා පිරුණුවම් පෑවා. අපි ආයෙත් පංච උපාදානස්කන්ධයට ආස කරන නිසා පංච උපාදානස්කන්ධයට බැඳුණු නිසා දුකට බැඳුණු නිසා ආයෙත් දුක් විඳින සසරට වැටෙනවා. මේ ජීවිතෙත් විඳවනවා. අපි සසරෙත් විඳෙව්වා. ආයෙත් විඳවනවා. ඒක අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් මේ කියන්නේ රූපය වේද සිහි කළොත් රූපය සිහි කරන්න තියෙන්නේ. වේදනාවක් සංඥාවක් සංස්කාර බුදුරජාණන් සංස්කාර ගැන කියන කිංච බික්කවේ සංකාරේ වදේත. ඇයි මහන්නේ මේකට සංස්කාර කියන්නේ? සංකතං අபிසංකරොන්ති इति බික්කවේ තස්මා සංකාරාති උච්චති. සකස් වෙච්ච දෙයක් හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක් ආයිමත් හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක්මයි උපදින්නේ. ඒක බුදුරජාණන් මෙතන විස්තර කරන කොහොමද? ඒකේ සංකාර කියන්නේ. හේතුඵල ධමයෙන් හටගත්ත දෙයකට අපි ආස කරද්දී ආයිමත් හටගන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක්මයි. කොහොමද බුදුරජාණන් දේශනා කරන්නේ? කිංච සංකතං අபிසංකරොන්ති. කුමක්ද සකස් වෙන්නේ? ආයිමත් රූපං රූපත්තය සංකතං අபிසංකරොන්ති. රූපයකට අපි ආස කරද්දී නැවත හැදෙන්නේ රූපයක්මයි. රූපේ ස්වභාවය මොකද්ද? වෙනස් වෙලා යෑම. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. විඳීම අපි විඳීමකට ආස කරනකොට ආයිත් අපිට උපදින්නේ මොකද්ද? විඳීමක්. ඒක තමයි සංඛාර කියලා කියන්නේ. සංස්කාර. සංඥං සංඤත්තාය සංකතං අபிසංකරොන්ති. සංස්කාර අපි චේතනාවක් පහල කරලා කර්ම රැස් කරනකොට හැදෙන්නේ ආයිමත් ඒ වගේම සංස්කාරයක්. සංස්කාරයක් පිණිසම හැදෙනවා. චේතනාව යමක් කළාද ආයි සංස්කාරයක් හැදෙනවා. ඒක තමයි සංඛාර කියලා කියන්නේ. ඊළඟ විඥානං විඥානත්තාය සංකතං අபிසංකරොන්ති. විඥානයකට ආස කරද්දී හැදෙන්නේ නැවතත් විඥානයක්මයි. ඒකනේ මේ දුකින් ගැලවීමක් නැහැ. අවිද්‍යාව තණ්හාව තියෙනකන් ගැලවීමක් නැහැ. සංස්කාර කියන්නේ මොකද්ද? සංස්කාර නැවත සංස්කාර හැදෙන එකට කියනවා සංකාර කියලා. රූපය රූපයක්මයි රූපේ රූපයක් වීම පිණිස වැඩ පිළිවෙල ඉනකොට හැදෙන සංස්කාර. වේදනාව වේදනාව පිණිස සංස්කාර හැදෙනවා. සංඥාව සංඥාව පිණිස. දැන් අපි ආයත උපදනා කියලා ලැබෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. මේකට කියනවා සංස්කාර කියන්නේ. ඔන්න සංස්කාර වල විස්තරේ. මේ සූත්‍රය ගැඹුරුයි. ගැඹුරුයි කියලා කියන්නේ කල්පනා කර කර සිහි නුවණින් ධර්මයේ ඉගෙනගෙන සිහි නුවණින් තේරුම් ගත යුතු දෙයක්. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා කියපු දේශනා කරපු ගමන් ප්‍රථම වතාවට ලංකාවේ හිටපු ඒ අයට ඒ අය මේක අවබෝධ කළානේ. අපේ සිහි නුවණේ දුර්වලකම නිසා සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන දුර්වලකම නිසා තමයි අපි මේ ලෝකෙට පැටලි යන්නේ. මේ ලෝකෙට ගැට ගහි යන්නේ. දුකින් දුකට වැටි යන්නේ මොකක් නිසාද? ප්‍රඥාදී ඉන්ද්‍රයන් අපේ මේ දුර්වල නිසා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රථම කොටම මේ සූත්‍රය දේශනා කරද්දී ඒකල අවබෝධ කළේ ඒගොල්ලන්ගේ නුවණ සිහිය කල්පනාව
නුවණින් කල්පනා කිරීමේ හැකියාව තිබුණු දියුණුව නිසා. ඊළඟ බුදුරජාණන් වදාලා මේ බුදුරජාණන් වදාළේ ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට සීකර කරන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයමයි කියලා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් කොටසක් හරි සිහි කරන්න වෙනවා කියලා. ඒක තමයි මේ විස්තර කියන්නේ බුදුරජාණන්සේ විඥානය ගැන දැන් කියනවා කිංච බික්කවේ විඥානං. මහණෙනි විඥානය කියන්නේ මොකද්ද? දැන් විඥානය අපේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ කියන ආයතන හයේම විඥානයේ ක්‍රියාත්මක වෙනවා. විඥානේ හටගන්න. ඒතර විඥානය කියන්නේ මොකද්ද? විඥානං වදේත. විජානාතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් කියන විඥානය කියන්නේ. කිංච විජානාති. මොකද්ද දැනගන්නේ? අම්බිලම්පි විජානාති. ඒ කියන්නේ ඇඹුල් රස දැනගන්නවා. ඊළඟට චිත්තකාම්පි විජානා චිත්ත බව දැනගන්නවා. කටුකාම්පි විජානාති කටුක රසය දැනගන්නවා. මధుරකාම්පි විජානාති මధుර බව දැනගන්නවා. කාරිකාම්පි විජානාති කර බව දැනගන්නවා. අකාරිකම්පි විජානාති කර නැති බව දැනගන්නවා. ලෝනිකම්පි විජානාති ලුණු රස දැනගන්නවා. අලෝනිකම්පි විජානාති ලුණු නැති බව දැනගන්නවා. විජානාතිතිකෝ භික්ඛවේ තස්මා විඤ්ඤා. ඒ කියන්නේ විඥානය කියලා අපි කතා කරනවාද? ඒක තමයි විශේෂයෙන් දැන ගැනීම. ඔය බුදුරජාණන් විස්තර කළේ චිත්ත රස, ඇඹුල් රස, කර රස නැති බව, ලුණු රස නැති බව, ප්‍රණීත රස, පැණි රස ආදී දැනීම තමයි විඥානය. විඥානය කියන්නේ මොකද්ද? දැනීම. එහෙනම් මේ ජීවිතය තුළ තියෙන කරුණු පහක් ක්‍රියාත්මක වෙන්නේ. රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. පංච උපාදානස්කන්ධයක් තමයි මේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. බුදුරජාණන් වදාළ නේද? ධම්සප්පවතුන් සූත්‍රයේදී මොකද වදාළේ? ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි නේ. අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි, කැමති වන්නා වූ දේ නොලැබීම දුකයි. කෙටියෙන් මහණෙනි කිව්වොත් මේ දුක අකුලවලා ඔය දුක අකුලවල කිව්වොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ දුකකි. ඒ පංච උපාදානස්කන්ධේ නැති දුක ගැන තමයි මේ බුදුරජාණන් දේශනා කරන්නේ. රූපය ගැන. රූපය කියන්නේ නැසී වෙනසී යන නිසා. වේදනාව කියන්නේ මොකද්ද? විඳින නිසා. සංඥාව කියන්නේ හඳුනා ගන්න නිසා. හඳුනා ගැනීම තමයි සංඥාව. ඊළඟට සංස්කාර කියන්නේ මොකද්ද? ආයයම සකස් වීම, සංකතය අபிසංස්කරණය වීම. විඥානය කියන්නේ විශේෂයෙන් දැන ගැනීම. ඔය විතර බුදුරජාණන්සේ පංච උපාදානස්කන්ධය විස්තර කළා. මේ අර්ථය. ඊට පස්සේ බුදුරජාණන්සේ වදාලා తත්‍ර භික්කවේ සුතවා ආර්ය ශාවකෝ ඉතිපටි සංචික්කති. ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සිත පහදවාගෙන සරණ ගියපු කෙනා. ශ්‍රී සද්ධර්මයේ අවබෝධයෙන් සරණ ගියපු කෙනා. සංඝයා අවබෝධයෙන් සරණ ගිලා තෙරුවන් සරණ ගියපු කෙනා. ධර්ම ශ්‍රවණය කරලා අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු කෙනා. ඒ කියන්නේ ධර්මයේ අහලා ඒ ධර්මයේ තේරෙනකොට එයා තෙරුවන් සරණ යනවනේ. අන්නේ සුතවත් කියන්නේ ධර්මයේ අහලා අහපු කෙනා. ධර්මයේ අර්ථය ලබාගෙන උප කෙනා ආර්ය ශ්‍රාවක ඉතිපටි සංචික්කති. නුවණින් විමසනවා. කොහොමද? අහංකෝ ඒතරහි රූපේන කජ්ජාමි. මේ සසර ගැන සිහි කරද්දී මොකද්ද කරලා තියෙන්නේ? රූපය විසින් මාව කාලා දමලා. කාලා දමලා කියන්නේ රූපයට ඇලුම් කරපු නිසා අපි විඳෝලා තියෙන්නේ සසර. ගත්තොත් සසර සිහි කළොත් කරන්න තියෙන්නේ අපි විදෝපු එක තමයි. බුදුරජාණන් වදාළේ ඒකනේ මහණෙනි මේ සසරේ එන ගමනේ ඔබ මැරිච්ච වාරවල මේ ඇට සැකිල්ල මහ පොළවට පස් වී ගියේ නැත්තම් එක සත්වයකගේ කල්පයක් තුල විශාල කන්දක් පමණ ගොඩ ගහන්න පුළුවන් කිව්වා. ඊළඟට වදාළ මේ මහන්නේ මේ සසරේ ඉපදුණු සත්‍යයක් කරලා තියෙන්නේ මේ මහ පොළොවට චුට්ටක් පස් චුට්ටක් එකතු කරලා කියන තියෙන්නේ. එතන මේ සසරේ රූපය විසින් අපිව කාලා දාලා. ඒ කියන්නේ අපිට විඳීම දැන් ඔබට පේනද කාලා දාන හැටි. එක එක රටවල දැන් කොරෝනා වෛරසෙන් බලන්න රූපේ නේද මේ කාලා දාන්නේ. රූපෙට ඇලුණු එක්කිනාට දුක් විඳිනව නේ.
දැන් හැමෝම ඉන්නේ බයෙන් තැති ගැනීම කොයි වෙලාවෙද මරණය කොයි වෙලාවෙද මරණය කොයි වෙලාවෙ මට කොරෝනා හැදෙයිද කොයි වෙලාවෙ කොරෝනා හැදෙයි කොච්චර බයෙන්ද රටවල් දැන් අගුළු දාලා සංචරණ සීමා බෑ වෙනද වගේ ඇවිදින්න බෑ ගෙවල් වලට වෙලා ඉන්නවා ගෙවල් වලට වෙලා සතුටින් දින්නේ නෑනේ ඇයි හුදක විවේකයෙන් ඉඳලා හුදකලාවේ ඉඳලා පුරුදු නෑනේ එහෙ මෙහෙ ඇවිදලා කකා බිබි පාටි දමදමා හිටපු අය දැන් ගෙවල් වලට කොටු වෙලා දැන් දුකසේ ඉන්නවා මේ මොකද කරන්නේ රූපේ විසින් කාලා දාලා රූපේ විසින් විඳවන්න හදලා තියෙන්නේ සසරේ කළෙත් මේ රූපේ විසින් කාලා දාපු එක කියනවා නුවණින් සීකන එක සීකන මොකද්ද මේ අතීතයේ රූපයක් ලැබුවා නම් ලබලා තියෙන්නේ මොකද්ද දුක ලබලා තියෙන්නේ විඳෝලා තියෙන රූපේ නිසා ඊළඟට අතීතම්පි අද්දානං ඒව මේව රූපේන කජ්ජින් සෙය්‍යතාපි ඒතරහි පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි අතීතයේ විසින් මාව රූපේ විසින් කාලා දැම්මා නම් මේ වර්තමානයේ රූපේ විසින් කාලා දාන විදියටම අනාගතේ මම රූපය කැමති වුණොත් අතීතයේ විසින් රූපේ මාව කාලා දැම්මා මාව දුකටපත් කළා කෑව කියලා කියන්නේ මොකද මාව දුකටම ඇදලා දැම්මා රූපේ විසින් උපද්දන්නේ දුකමයි අපි රූපේ චූටි ආස්වාදයක් තියෙන සතුටක් චුට්ටයි ආස්වාදේ අල්ප ආස්වාදයක් තියෙනවා බොහෝ ආදීනවයක් තියෙනවා බොහෝ දුක් විඳීමක් තියෙනවා ආස්වාදේ චුට්ට හොයා ආදීනව අපිට පේන්නේ නැහැ එතකොට 아무ත් මේ රූපේ විසින් අපිට කලේ මොකද්ද දුක උපද්දවලා දීමමයි කායිකව මානසික දුක උපද්දවලා දීමමයි බුදුරජාණන්සේගේ ධර්මයේ දන්න තේරෙන ශ්‍රාවකයා කොහොමද කල්පනා කරන්නේ අතීතයේ විසිනොත් මේ රූපේ විසින් මාව කාලා දැම්මා මාව දුකටපත් කළා මේ වර්තමානයේ මේ රූපේ විසින් මාව කාලා දමනව දැන් එතකොට අනාගතේ මම රූපයක් කැමති වුණොත් රූපයක් පැතුවොත් අනාගතෙත් මට මේ ටිකමයි වෙන්නේ එහෙනම් උපදින තාක් මේ රූපයක් ලැබෙන තාක් මේ දුක විඳින්න වෙනවා කියලා තමයි නුවණති එක්කන සිහි කරන්නේ නුවණති ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එතකොට මොකද වෙන්නේ අනාගත රූපය සතුටින් වැළඳ ගන්න නැහැ අනාගත රූපයෙන් වැළඳ ගන්න නැතුව අනාගත රූපයෙන් නිදහස් වීම පිණිස මොකද කරන්නේ එයා ඒ රූපේ කෙරෙහි තියෙන ආශාව දුරු කර ගැනීම පිණිස ධර්මයේ හැසිරෙනවා අනාගත රූපේ කෙරෙහි අපේක්ෂාවකින් තොරව වාසය කරන්න එයා මොකද කරන්නේ රූපය කලකිරීම පිණිස රූපස්ස නිබ්බිදාය රූපයෙන් අවබෝධයෙන් කලකිරීම පිණිස විරාගාය නොයල්ම පිණිස නිරෝධාය නිදහස් වීම පිණිස ඔන්‍යා ධර්මයේ හැසිරෙනවා එයා නුවණින් විමස සීල සමාධි ප්‍රඥාවෙම හැසිරෙනවා සතර සතිපට්ඨානය වඩනකොට මොකද වෙන්නේ එයා රූපේ සතුටින් පිළිගන්නේ නැහැ එයා නුවණින් විමසන්නේ කොහොමද අතීතයේ රූපය විසින් මාව කාලා දැම්මා වර්තමානයේ රූපේ විසින් මාව කාලා දමනවා එහෙනම් අතීතයේ රූපය කාලා දාපු විදියටම වර්තමානයේ මේ රූපය මාව කාලා දාන විදියටම මාව කාලා දමාවි අනාගතෙත් මේ රූපයට මම කැමති වුණොත් අන්‍යා රූපය ගැන කලකිරෙන්න නුවණින් කල්පනා කරනවා ඒ කියන්නේ රූපයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නවා රූපයේ ඇත්ත ස්වභාවය මොකද්ද මේ රූපය බලන්න වෙන දේවල් කොච්චර රෝග පීඩා තියෙනවද ඒ තමයි රූපයට වෙන වෙනස මේ රූපේ කැඩී බිඳී යනවා නැසී වෙනස කියන රෝග පීඩා වලින් නොයේක් රෝග ඇදලා රූපේ විනාශ වෙලා යනවා ඔන්න යා අවබෝධයෙන් නුවණින් විමස බලන රූපය ගැන රූපේ නිදහස් වීමට යා ප්‍රතිපදාවේ හැසිරෙනවා ඊළඟ බුදුරජාණන් වදාළා මෙයා වේදනාව ගැනත් කල්පනා කරනවා එහෙම වේදනාවත් කොහොමද වේදනාවත් මාව කාලා දමනවා අතීතයේත් වේදනාව විසින් මාව දුකටපත් කළේ මේ විදියටමයි සැප දුක් උපේක්ෂා වේදනාවට ආස කරලා විඳින්නේ මේ විදියටමයි අනාගතයේ සැප දුක් උපේක්ෂා වේදනාව මම පැතුවොත් අනාගතයේත් මට මේ සැප දුක් උපේක්ෂා පතන්න ගිහිල්ලාපත් වෙන්නේ මොකද්ද දුකටමයිපත් වෙන්නේ මේ දුක්ඛිත සසරෙමයි වැටෙන්නේ කියලා නුවණින්ම කල්පනා කර මේ වේදනාවට නොඇලීම පිණිස අවබෝධයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස වේදනාව නිරුද්ධ වීම පිණිස ප්‍රතිපදාවට පැමිණෙනවා ඊළඟට එයා කල්පනා කරන සුසත් ආර්ශාවක කොහොමද මේ හඳුනා ගැනීම සංඥාව විසින් මාව කාලා දමනවා අතීතයේත් මේ සංඥාව විසින් මාව කාලා දැම්මා ඒ සංඥාවට බැඳුණු නිසා සංඥාව අවබෝධ නොකළ නිසා අතීතයේත් මේ සංඥාව ලැබුණා
වර්තමානයේ හඳුනා ගන්නවා වගේම අතීතෙත් හඳුනා ගැනීමක් තිබුණා. ඒ හඳුනා ගැනීම මේ විදිහටම දුක් විඳෙව්වා. අනාගතෙත් හඳුනා ගැනීම පැතුවොත් මේ විදිහටම දුකටපත් වෙන්න වෙනවා කියලා නුවණින් සලකලා ශ්‍රුතවත් තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා සංඥාවෙන් නිදහස් වීම පිණිස අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරෙන විදිහට නුවණින් කල්පනා කරනවා සංඥාව ගැන. ඊළඟට සංඥාවට නොයල්ම පිණිස සංඥාව නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාවට පැමිණෙනවා. ප්‍රතිපදාව මොකද්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර සතිපට්ඨාන. ඊළඟට සීල, සමාධි, ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට යා සංඥාවෙන් නිදහස් වීම පිණිස ප්‍රතිපදාවටපත් වෙනවා. ප්‍රතිපදාවට පැමිණෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙයා සංකාර ගැනත් කල්පනා කරනවා. සංස්කාර අතීතේ සංස්කාර විසින් මාව කාල දමනවා. අතීතයේ සංස්කාර විසින් මාව කාල දැම්මා. ඒක නේ අතීතෙත් මම මේ විදිහටම විඳවලා ඇති. කොච්චර විඳවලා තියෙනවද නුවණින් බලනවා. අනාගතෙත් මේ ආයිමත් ඉපදුනොත් ආයිමත් විඳවීමක්මයි තියෙන්නේ. මේ දුක් ගොඩටමයි වැටෙන්නේ කියලා නුවණින්ම කල්පනා කර කර මේ සංස්කාර ගැන අවබෝධයෙන් කලකිරෙන්න. අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ මේක ඇත්ත ස්වභාවය තේරුම් ගන්න, නොයැලෙන්න, මේ සංස්කාර වලින් නිදහස් වෙන්න අර සතර සතිපට්ඨානෙම වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේම පුරුදු කරනවා. විඥානයකටත් මෙයා සලකනවා කියන්නේ එහෙම කොහොමද? විඥානයේ විසින් මාව කාල දමනවා. විඥානය නිසා මාපත් උනේ දුකට. අතීතයේත් විඥානය විසින් මාවපත් කළේ දුකට. අනාගතයේත් විඥානය පැතුවොත් මේ විදිහටම දුක් විඳින්න වෙනවා කියලා එයා මොකද කරන්නේ? විඥානය කෙරෙහි අවබෝධයෙන්ම කලකිරීම විදිහට නුවණින් කල්පනා කර කර බලනවා. ඒවට තමයි තියෙන අනමතග්ග සංයුත්තය. මේවා කල්පනා අනමතග්ග සංයුත්තේ තියෙන සංසාරේ විඳපු දුක, ඒ එළු බැටළුව වෙලා දුක් විඳපුවා, ගවයන් වෙලා බෙලි කැපුම් කාපුවා, නුයේ දුක් විඳ හඬපුවා, කඳුළු සලාපුවා, මේ දුක් විශ්ල කරන බුදුරජාණන්සේ අනමතග්ග සංයුත්තේ. ඒ සූත්‍රවල බුදුරජාණන් විශ්ල කරන සසරේ විඳපු දුක. ඒතර ඒවා පිටගෙනගෙන ඒවා මෙනෙහි කරන්න ඕනේ. එතකොට විඥානයකට පැතුවොත් අනාගතේ එයා දන්නවා අනාගතෙත් මේ දුකටමයි වැටෙන්නේ. මේ ධර්මයේ හොඳට නුවණින් විමසන ප්‍රඥාවන්ත කෙනෙකුට ටික ටික අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේට ලංකාවට වැඩිය කාලේ ඒ අයගේ නුවණ බලවත්. ඒ අයගේ කල්පනා කිරීමේ හැකියාව වැහිලා තිබුණේ නැහැ. මේ ධර්මයේ කියද්දී ඒකයි ඉක්මනින් මාර්ගඵලලාභී බිහි වුණේ. ඒ නිසා මේ කල්පනා කරන්න ඕනේ අතීතයේ විසිනුත් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන විසින් මාව කාලා දැමුවා. වර්තමානයේ කාලා දාන විදිය දැන් වර්තමානයේ විඳවන විදියටම අතීත ජීවිතවල විඳවලා තියෙනවා. එතකොට නුවණින් සලකනවා වර්තමානයේත් විඳවනවා, අතීතෙත් විඳවනවා, අනාගතෙත් මේ විඳවීමක්ම නේද තියෙන්නේ කියලා එයා මේකෙන් නිදහස් වෙන්න නුවණින් විමසනවා. එහෙම දේශනා කළ බුදුරජාණන් දේශනා කරනවා කොහොමද? බුදුරජාණන් අහනවා තංකින් මඤ්ඤත බික්කවේ රූපං. මේ ගැන මොකද්ද මහන්නේ හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මේ රූපය නිට්ටය හෝ වේද අනිත්‍ය හෝ වේද? ස්වාමීනි රූපය අනිත්‍යයි. යම්පනානිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. අනිත්‍ය නම් රූපේ දුකක් හරි වේද? දුකක් හෝ වේද සැපක් හෝ වේද? දුක්ඛං බන්තේ. දුකයි ස්වාමීනි. යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. එහෙමනම් අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙන මේ රූපය මගේ, මම, මගේ ආත්මය, මට ඕන විදිහට පවත්වන්න පුළුවන් ආත්මයක් විදිහට ලබන්න පුළුවන්ද කියලා අහනවා. බෑ ස්වාමීනි කියලා ස්වාමීන් උත්තර දෙනවා. විඥානයත් එහෙමයි. වේදනාවත් එහෙමයි. වේදනාව ගැනත් අහන වේදනාව නිට්ටයද අනිත්‍යද? සංඥාව නිට්ටයද අනිත්‍යද? සංස්කාර නිට්ටයද අනිත්‍යද? විඥානය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි නම් දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍යයි නම් දුකයි නම් විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි නම් මගේ කියලා හරි, මම කියලා හරි, මගේ ආත්මය කියලා හරි ලබන්නට පුළුවන්ද කියලා අහනවා. නොහේතම් බන්තේ බෑ ස්වාමීනි කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරන ඒ නිසා මහණෙනි තස්මාතිය භික්ඛවේ. ඒ නිසා මහණෙනි එහෙම ලබන්න බැරි නම් යංකින්චි රූපං අතීත අනාගත පච්චුප්පන්නං
අතීතයේ නිරුද්ධ වෙලා ගිය රූපයක් වේවා, හට නොගත් රූපයක් වේවා, හටගත් රූපයක් වේවා, අජ්ජත්තං වා තමායයි සලකන රූපයක් වේවා, බහිද්ධාවා බාහිරයයි සලකන රූපයක් වේවා, ගොරෝසු ඕලාරිකං වා ගොරෝසුයයි සලකන රූපයක් වේවා, සුකුමං වා සියුම්යයි සලකන රූපයක් වේවා, හීනං වා හීනයයි සලකන රූපයක් වේවා, පනීතං වා ප්‍රනීතයි ලස්සනයි කියලා අපි කියන්නේ ප්‍රනීතයයි සලකන රූපයක් වේවා, යන් දූරේ දුරයයි සලකන රූපයක් වේවා, සන්තිකේවා ළඟයයි සලකන රූපයක් වේවා, සබ්බං රූපං ඒ සියලු රූප, නේතා මම මගේ නොවේ, නේසෝ හමස්මි මම නොවෙමි, නමේසෝ අත්තාති මගේ ආත්මය නොවෙමි කියලා ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤය දට්ඨබ්බං දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකින්න කියනවා. අතීත අනාගත වර්තමාන රූපයක් වේවා, ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන පනීත දුර ළඟ රූපයක් වේවා, ඒ රූප මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවෙමි කියලා දියුණු කර ප්‍රඥාවෙන් රූපේ දිහා අවබෝධ කරගන්න කියනවා. වේදනාව ගැනත් කියනවා, සංඥාව ගැනත් කියනවා, සංස්කාර ගැනත් කියනවා, විඥානය ගැනත් කියනවා, පංච උපාදාන ස්කන්ධය ගැන බුදුරජාණන් කියනවා. එහෙම නුවණින් විමසන්න කියනවා. මොකද්ද? මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. දැන් මගේ වුණා නම් මේ රූපය මගේ නම්, මේ රූපය මම නම්, මේ රූපය මගේ ආත්මය නම්, මේ ලෝකේ ඉන්න මිනිස්සු තමන්ගේ රූපෙට කොරෝනා හැදිලා ලෙඩ වෙද්දී කොරෝනා හැදෙන්න දෙයිද? කොරෝනා වලින් මේ මිනිස්සු හැදිලා මැරෙයිද? මගේ වුණා නම්, මම වුණා නම්, මගේ ආත්මය එහෙම එකක් නැහැ. අනාත්ම වූ මගේ නොවන මම නොවන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් පවත්වන බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපිට භාග්‍යවතුන් වහන්සේගේ මේ ඇත්ත ජීවිත අවබෝධ කරන සත්‍ය වූ කතාව කියා දුන්නේ. ඒ නිසා පින්වතුනි මේ ධර්ම ඉගෙන ගන්න මේ කජ්ජනීය සූත්‍රය, මේ සූත්‍රයේ ටිකක් ගැඹුරුයි. නමුත් අපි හොඳට තේරුම් ගන්න අපිට පුළුවන් ආයෙත් මේ කියවද්දී ශ්‍රවණය කරද්දී කජ්ජනීය සූත්‍රය කාල දැමීම ගැන වදාළදී මේ සූත්‍රය තව කොටස් ටිකක් තියෙනවා. අපිට තියෙන වෙලාවත් එක්ක තමයි අපි මේ කිව්වේ. මේක දිග සූත්‍රයක්. මේ සූත්‍රය කියවන්න සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ කන්ද සංයුත්තේ තමයි මේ කජ්ජනීය සූත්‍රයේ තියෙන හරීම ලස්සන සූත්‍රයක්. දැන් තේරෙන බුදුරජාණන් මේ කියව විස්තරේ මිහිඳු මහරහතන් වහන්සේ මේ දේශනා කළා. අපේ පිනට ශ්‍රී ලංකා දීපේ යහපතට වැඩම කොට වදාළ අපගේ ආදී උත්තම ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ දේශනාව අපිට දේශනා කළා. කජ්ජනීය සූත්‍රය එදා මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන්ගෙන් අහන වෙලාවෙත් මාර්ගඵල ලබන්න ශ්‍රාවකයෝ මිහිඳු මහරහතන් වහන්සේගෙන් අහන කොටත් මේ දේශනාව අහලා ශ්‍රාවකයෝ අහන් හිටපු අය මාර්ගඵල ලැබුවා. ඉතින් මාර්ගඵල ලාභී ධර්මයේ ශ්‍රවණය කරද්දිම බිහිවන ධර්මයක් මේ බුද්ධ වචනේ. ඉතින් මේ බුද්ධ වචනේ ආයිත් අහන්න පුරුදු කරගන්න. අපිට පිළිහිට තියෙන ධර්මයමයි ඔබට පේනවා. අපි හැමෝටම පේනවා. ලෝක හැමෝම අන්ත අසරණ වෙලා පිහිටක් නැහැ. හුදකලා වෙලා තනියෙන් කල්පනා කර කර ඉන්න වෙලා ඉස්සර ඔය කටයුතු කරගන්න බෑ. මේ තමයි උපන් සත්‍යයට තියෙන දුක. මේ දුක විඳලා ඉවර වෙන්නේ නැහැ සසරින් එතර වෙනකම්. නිසා බුදු කෙනෙක් ලෝකට පහළ වී දේශනා කළේ සසරින් එතර වෙන්න කියා. අපිට ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඒ කරුණ කියලා දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේත් සිහි කර කර අපි මේ ධර්මයේ හැසිරෙමු. අපි හැමෝටම බුදුරජාණන් වහන්සේ වදාළ මියුරු විරාගී නිර්මල පරම සුන්දර ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ දුක්ඛිත වූ සසරින් අත් මිදෙන්නට ඒකාන්තයෙන් අපි හැමෝටම දුර්ලභ වාසනාව හිමි වෙත්වා. සාදු සාදු සාදු. මේ ධර්මදේශනා වැඩසටහනේ නම දහම් සංදේශයේ පොසොම් ධර්මදේශනා. දායකත්වයේ දරන්නේ බදුල්ල විනීතගම මිතිලාහි පදිංචි පින්වත් අමරලතා ලියනගේ මහත්මිය, මොනරාගල පදිංචි චන්ද්‍රලතා ලියනගේ මහත්මිය, බදුල්ල දෙකේ කණුවේ පදිංචි හේමලතා ලියනගේ මහත්මිය සහ මාලනී ලියනගේ මහත්මිය, කොළඹ පිළියන්දල පදිංචි නාලනී ලියනගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් මේ ඥාති පින්වතුන් එකතු වෙලා ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් පින් අපි අනුමෝදන් කරමු. දෙවියන්ට ගෞතම බුද්ධ ශාසනයේ පහන් සිත්තේ සක්දේව රජුන්, සතරවරම් දේවරු, 38ක් වූ සෙන්පති දේවරු, අපගේ සුමන සමන් දිව්‍ය රාජයා ආදී සියලු දෙවිවරු, ලංකාබාර සියලු දෙවියෝ, බුද්ධ ශාසනයේ පැහැදුණු සියලු දෙවියෝ අපගේ සියලු පින් අනුමෝදන් වූ දේවරු සැපයටපත් වේවා. අපේ සත්පුරුෂ ආශ්‍රයම ලබා දෙන්න දෙවියෝ උදව් කරත්වා. දේවරුන්ටද
සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන්ව ලොකු ස්වාමින් වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සියලු දෙවි බඹුන්ගේ ආරක්ෂාව ලැබේවා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ চিරාත් කාලයක් නිදුකින් අප අතර සුවසේ වැඩ සිටිත්වා. ලොකු ස්වාමින් වහන්සේට සුවසේ ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයෙන් දරු පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනා නමින් මිය පරලෝකීය මව් දෙමව්පිය ඥාති සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් මියගිය සියලු දෙනා මේ පින් බලෙන් සැපයටපත් වේවා. සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයෙන් දරු පින්වතුන්ගේ සුජීවත්ව සිටින පවුලේ සෑම සියලු දෙනාට කලින් නම් සඳහන් කළ බදුල්ලේ පදිංචි බදුල්ල විනීතගම මිතිලාහි පදිංචි පින්වත් අමරලතා ලියනගේ මහත්මියට, මොණරාගල පදිංචි චන්ද්‍රලතා ලියනගේ මහත්මියට, බදුල්ල දෙකේ කණුවේ පදිංචි හේමලතා ලියනගේ මෙනවියට, මාලනී ලියනගේ මහත්මියට, කොළඹ පිළියන්දල පදිංචි නාලනී ලියනගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ට ඒ පින්වතුන්ගේ දරුවන්ට මුණුපුරන්ට ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සුවසේ පින් කරගෙන ශ්‍රද්ධාදී සීලාදී ගුණධර්ම වර්ධනය කරගෙන මෙලොව සුවපත් කරගෙන පරලොව සුගති සම්පත් හිමි කරගෙන හැමෝටම ගෞතම බුද්ධ ශාසනයේ නිර්මල ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම දානමය පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුරව සිටින ලංකා වාසී සියලු දෙනාටද ලෝක වාසී සියලු දෙනාටද තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණින් අපි රැස් කළ පිනේ අනුහසින් ඒ හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා, සියලු දෙනා සැපයටපත් වෙත්වා. සාදු සාදු සා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකාවේද ලෝකයේද ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන සත්පුරුෂ සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. පැවිදි අපේක්ෂක දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමෝටම මේ පින් අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. නිදුක්ඛ නිරෝගීව සුවපත් ජීවිතය ගත කරමින් ශ්‍රද්ධාදී සීලාදී සීක ධර්මයන් දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේම හැම දිනාට සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දුක්ඛිත සසරෙන් අත් මිදෙන්න මේ උතුම් පින හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. බදුල්ල විනීතගම මිතිලාහි පදිංචි පින්වත් අමරලතා ලියනගේ මහත්මියට, මොණරාගල පදිංචි චන්ද්‍රලතා ලියනගේ මහත්මියට, බදුල්ල දෙකේ කණුවේ පදිංචි හේමලතා ලියනගේ මෙනවිය, මාලනී ලියනගේ මහත්මිය, කොළඹ පිළියන්දල පදිංචි නාලනී ලියනගේ මහත්මිය ඇතුළු ඒ පවුල්වල හැමෝටම තුනුරුවන් සරණ දෙවි රැකවරණ ධර්ම දානමය පින එකසේ අනුමෝදන්ව ඔබ සියලු දෙනා සැපයටපත් වෙත්වා. සාදු සාදු සාදු. අපි සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේ සුවසේම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.